ආයුබෝවන් පුතේ සුබ දවසක් සියලු දෙනාටම අපේ සම්බන්ධ වෙන්නේ 6 ශ්‍රේණිය විද්‍යාව පාඩම් ටිකත් එක්ක 6 ශ්‍රේණියට අදාළව පුතේ 6 ශ්‍රේණියට අදාළව විෂය කරුණු වලින් අපි අද කතා කරන්න හදන්නේ තුන්වෙනි පාඩම. ඔයාලා දන්නවා තුන්වෙනි පාඩම කියලා කියන්නේ ජලය ස්වාභාවික සම්පතක් ලෙස කියන පාඩම. ජලය ස්වාභාවික සම්පතක් ලෙස. ජලය ස්වාභාවික සම්පතක් ලෙස. ජලය ස්වාභාවික සම්පතක් ලෙස. හරි. මෙහෙම කියද්දී ජලය කියන්නේ අපිට අත්‍යවශ්‍යම දෙයක් බව ඔයාලා දන්නවා. ජලය කියන්නේ පුතේ අපිට අත්‍යවශ්‍යම දෙයක්. මේ ජලය ගත්තට පස්සේ ජලය විවිධ ස්ථාන වලින් අපිට හම්බ වෙනවා. අපි විවිධ ප්‍රයෝජන ගන්නවා. නේ? අපිට ජීවත් වෙන ජලය ඕන වෙනවා. ඒ වගේ දේවල් අපි දන්නවා. අපේ ආහාරයක් ගත්තට පස්සේ ආහාරයෙන් ගත්තට පස්සේ ජලය පානය කරනවා. නේ? සාමාන්‍ය දිනේදී අපිට වතුර 30 හැදුනම අපි ජලය පානය කරනවා. ඒ වගේ පොතේ විවිධ අවස්ථාවල අපි ජලය පාවිච්චි කරනවා. ඒ වගේ පොතේ ගංගා, ඇලදොල, පොකුණු, සාගරය ආදී ජලය තියෙනවා. වර්ෂාවෙන් අපිට ජලය ලැබෙනවා. මේ වගේ ජලය විවිධ අවස්ථාවලින් ලැබෙනවා. ඒ වගේම අයිස් තත්ත්වයටපත් වෙච්ච ඒවා, ද්‍රව විදියට තියෙන ඒවා, හිමාලය විදියට යන ඒවා. ඒ වගේ ජලය විවිධ ආකාරවලිනුත් තියෙනවා. විවිධ ස්ථානවල, විවිධ ආකාරවලින්, විවිධ ප්‍රයෝජන වලට අවශ්‍ය වෙන විදියට ජලය පුතේ අපිට ගන්න පුළුවන්. එහෙනම් මේ ජලය මේ ගන්න පුළුවන් ජලය ගත්තම ජලයේ අපි ජලයේ ස්වාභාවික සම්පතක් විදියට ජලය කොහොමද යොදාගන්නේ කියන එක තමයි අපි කතා කරන්න හදන්නේ. හරි. ජලය ස්වාභාවික සම්පතක් විදියට අපිට ගන්න නම් පුතේ ජලය පවතින අවස්ථා හඳුනා ගන්න වෙනවා. ජලය මොන අවස්ථාවලද තියෙන්නේ? මේක අපිට හඳුනා ගන්න වෙනවා ජලය තියෙන අවස්ථා බලන්න ගියාට පස්සේ. මේකට අපි ක්‍රියාකාරකමක් කරන්න තියෙනවා. මේ දැන් මම කියපු දෙයට අපිට ක්‍රියාකාරකමක් කරන්න තියෙනවා. ඒකෙදි අපි කරන්නේ ජලය පවතින අවස්ථා හඳුනා ගැනීම. ජලයේ ස්වාභාවික සම්පතක් ලෙස කියන පාඩමේ අපි මුලින්ම කතා කරනවා ජලය පවතින අවස්ථා හඳුනා ගැනීම. අපි මුලින්ම කතා කරනවා ජලය පවතින අවස්ථා හඳුනා ගැනීම. මුලින්ම කතා කරනවා ජලය පවතින අවස්ථා හඳුනා ගැනීම. ජලය පවතින අවස්ථා හඳුනා ගැනීම පළවෙනිටම අපි ඒක කරන්නේ. අපි මුලින්ම ගන්නවා පුතේ මේ වගේ කැකෑරුම් නලයක්. මම පොඩ්ඩක් මේ ඇල කරලා තියලා තියෙන්නේ. ඔන්න කැකෑරුම් නලයක් ගත්තා. මේ කැකෑරුම් නලය මම මෙහෙම තියනවා කියලා හිතන්න. මෙතනින් මෙන්න කැකෑරුම් නලය නැත්නම් මේ අල්ලුවක් මගින් අල්ලලා හරි මේ අල්ලුවක් මගින් අල්ලගත්තා. හරි මේ අල්ලුවක් මගින් ඇල්ලුවා. අල්ලලා පුතේ අපිට මේක බන්සන් 1000කකින් විද්‍යාගාරයේ තියෙනවා පුතේ අර අපේ ගෙවල් වල තියෙන ගෑස් ලිප් තියෙන්නේ. අන්න ඒ ගෑස් ලිප පත්තු කරන්න ගන්න ගෑස් සිලින්ඩර් එකකට සම්බන්ධ කරපු අර ගෑස් ලිපේ වගේ දැල්ලක් යොදා ගන්න පුළුවන් උපකරණයක්. ඒකට අපි කියනවා පුතේ බන්සන් 1000 කියලා. ඔයාලා බන්සන් 1000 ගැන දැකපු දවසකට බලා ගන්න පුළුවන්. මෙන්න මේ පහලින් පොඩි සිදුරකුත් තියෙනවා මෙතන. හරි පහලින් පොඩි සිදුරකුත් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් නලයක් තියෙනවා මෙන්න LP වායුව නැත්නම් ද්‍රව පෙට්‍රෝලියම් වායුව රැගෙන එන එක. ඊට පස්සේ මෙතනින් මොන දැල්ල මම යන්නා. ඔය දෙක තියෙනවා. අපි මේ විදිහට පුතේ ඇටවුම සකස් කරලා මේ විදිහට මේක ඇටවුම සකස් කරලා අපි මෙන්න මේ ඇතුළට කැකෑරුම් නලයේ ඇතුළට මේ කුඩා අයිස් කැට කිහිපයක් දානවා. කුඩා අයිස් කැට කිහිපයක් දානවා. කුඩා අයිස් කැට කිහිපයක්. හරි. ඔන්න අපි මේකට දැම්මා කුඩා අයිස් කැට කිහිපයක්. කුඩා අයිස් කැට කිහිපයක් දාලා රත් කරනවා. කුඩා අයිස් කැට කිහිපයක් දාලා රත් කරනවා. කුඩා අයිස් කැට කිහිපයක් දාලා රත් කරනවා. මෙන්න අයිස් තියෙනවා මෙතන. කුඩා අයිස් කැට කිහිපයක් දාලා රත් කරනවා. මෙතන අයිස් තියෙනවා. මෙතන තියෙනවා බන්සන් 1000කය. මෙතන තියෙනවා බන්සන් 1000කය. ඒ වගේම මෙතන තියෙනවා කැකෑරුම් නලය. කැකෑරුම් නලය. ඒ වගේම මෙතන තියෙනවා
පරීක්ෂණ නල අල්ලුව තමයි මේ තියෙන්නේ. ඔන්න ඔය විදිහට පරීක්ෂණය සැලසුම් කරලා පුතේ අපි නිරීක්ෂණය කරන්න තමයි හදන්නේ. මේ විදිහට පරීක්ෂණය සැලසුම් කරලා නිරීක්ෂණය කරන්න තමයි අපි හදන්නේ. ඊළඟට මේ විදිහට හැදුවට පස්සේ පුතේ ඔන්න ඔය විදිහට දැන් තියෙනවා. දැන් ඔය විදිහට සම්බන්ධ කරලා මේක ඇතුලේ තියෙන අයිස් කැට මම රත් කරනවා. මේක ඇතුලේ තියෙන අයිස් මෙන්න අයිස් කැට. අයිස් කියන්නේ සාමාන්‍යයෙන් පුතේ පදාර්ථවල භෞතිකව පවතින අවස්ථා අපි කතා කරලා තිනවා. අයිස් කියන්නේ සාමාන්‍යයෙන් ඝන අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක්. මේක අපි මේ විදිහට රත් කරනවා. රත් කරාම මොනවද වෙන්නේ? ඒකෙන් ලැබෙන ඵලය නැවත රත් කරාම තව මොනවද වෙන්නේ? ඔන්න ඕව තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඔන්න ඔය ටික තමයි පුතේ අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු ඊළඟ හරි අපි දැන් බැලුවා මෙන්න පුතේ අයිස් කැට ටික රත් කරා. අයිස් කැට ටික රත් කරනකොට මුලින්ම පත් වෙනවා පුතේ ජලය බවට. ජලය. අන්න ඒක ද්‍රව අවස්ථාවේ තියෙන්නේ. ජලය කියන එක නා ද්‍රව අවස්ථාවේ තියෙන්නේ. මේක පුතේ මම තව දුරටත් රත් කරනවා. ජලය බවට පත් වෙච්ච මේක ඇතුලේ ජලය තියෙදි තව දුරටත් රත් කරාම ජලය පත් වෙනවා පුතේ හිමාලය බවට. හිමාලය එහෙම නැත්නම් මේක උණුසුමේ තියෙන ජලය වාෂ්ප කලාපයට යනවා. එහෙනම් ද්‍රවය බවට පත් වෙච්ච එක වායුවක් තත්වයට පත් වුණා. ඔන්න. අයිස් කැට ටිකක් අරගෙන මේ අයිස් කැට ටික මොනවද? මේ අයිස් කැට ටික අරගෙන අයිස් කැට ටික දානවා පුතේ. මේ අයිස් කැට ටික දානවා. කැරම් නලයකට දාලා ඉවර වෙලා අපි ආධාරකින් නැත්නම් පරීක්ෂණ නල අල්ලුවකින් අල්ලලා ඊට පස්සේ බන්සන් 1000කකින් රත් කරනවා. මේ බන්සන් 1000කය වෙනුවට විද්‍යාගාරයේ තව ගන්න පුළුවන් පුතේ ස්ප්‍රීතු ලාම්පුව කියලා තියෙනවා. ස්ප්‍රීතු වයින් ස්ප්‍රීතු කියන වර්ගයක් අරින් නිකන් ඔයාලා දැකලා තියෙන සාමාන්‍ය ලාම්පුවක් වගේමයි. ඒක ඇතුළට දාන්නේ පුතේ අපි වයින් ස්ප්‍රීතු. ඒ ස්ප්‍රීතු ලාම්පුව වෙන යොදාගන්න පුළුවන්. අපි වයින් ස්ප්‍රීතු ලාම්පුවක් හෝ බන්සන් 1000කයක් යොදාගන්න හේතුව නැත්නම් අපි ඉටිපන්දමක් ගොඩක් ගන්න තිබුණා. ගන්න නැති වෙන්නේ හේතුව පුතේ ඒ වයින් දැලි හැදෙනවා. දැලි හැදුනොත් මේ පරීක්ෂණ නලය පුරා දැලි හැදුනට පස්සේ අපිට ක්‍රියාකාරකම හරියට කරගන්න බෑ. නිරීක්ෂණේ නැත්නම් පේන දේවල් හරියට පේන්නේ නැහැ. එහෙනම් අන්න පේන්නේ නැත්නම් ඒක නිවැරදි පාඨාංකයක් ගන්න නැත්නම් නිවැරදි නිරීක්ෂණයක් ගන්න ඕන නිසා එක්ක බන්සන් 1000කයක් එහෙමත් නැත්නම් පුතේ ස්ප්‍රීතු ලාම්පුවක් පාවිච්චි කරනවා. ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේක රත් කරනකොට අයිස් ටික රත් වෙනකොට ජලය බවට පත් වුණා. ඝන අවස්ථාව ද්‍රව අවස්ථාවට පත් වුණා. ජලය ටික මම තවත් රත් කරනවා. ජලය තවත් රත් කරගෙන යනකොට මේ ජලය ටික තාපය අරගෙන නැත්නම් මේ ලැබෙන උණුසුම නිසා මේ බන්සන් 1000කෙන් හිමාලය බවට පත් වුණා. එහෙනම් අන්න ඝනයක් ද්‍රවයක් බවට පත් වෙලා ද්‍රවය වායුවක් බවට පත් වුණා. එහෙනම් ඔතනදී අපිට බලන්න පුළුවන් පුතේ මොනවද? ජලය පවතිනවා ඝන, ද්‍රව සහ වායු කියන අවස්ථා තුනේදීම. මෙන්න ජලය පවතිනවා ඝන, ද්‍රව සහ වායු කියන අවස්ථා තුනේම. හරි. ඔයාලා ලියාගත්තනේ ප්‍රධාන මාතෘකාව ලියාගත්තනේ පුතේ තුන්වෙනි පාඩමේ මාතෘකාව ලියන්නේ ඒක යටතේ මාතෘකාව යටතේ ඔයාලගේ ලියන පොතේ ලියා ගන්න මෙහෙම. ජලය ගංගා ඇලදොල පොකුණු
ආදියේ පවතී. බොහෝ විට මේ සෑම ස්ථානයකම පවතින්නේ ද්‍රව අවස්ථාවේ පවතින ජලයයි. ද්‍රව අවස්ථාවේ පවතින ජලයයි. අනුමාතෘකාවක් විදියට ලියමු පුතේ ජලය පවතින අවස්ථා හඳුනා ගැනීම කියලා. ජලය පවතින අවස්ථා හඳුනා ගැනීම කියලා. ජලය පවතින අවස්ථා හඳුනා ගැනීම කියලා මේ රූප සටහන දාගන්න. ජලය පවතින අවස්ථා හඳුනා ගැනීම. ජලය පවතින අවස්ථා හඳුනා ගැනීම. ජලය පවතින අවස්ථා හඳුනා ගැනීම. එහෙම කියලා ලියලා පුතේ මේ රූප සටහන ඉඳගන්න. මම වලට විනාඩි 5ක් දෙනවා මේක ඉඳගන්න. විනාඩි 5ක් දෙනවා මේ රූප සටහන ඉඳගන්න. 5ක් හොයි 5ක්ම අවශ්‍ය වෙන එකක් නැහැ. බලමු. ජලය පවතින අවස්ථා හඳුනා ගැනීම කියලා රූප සටහන ඉඳගන්න.
හරි පුතේ උපසර ඇඳලා ඉවර ඇති. දැන් අපි මෙහෙම ලියමු. කුඩා අයිස් කැට කිහිපයක් කැකෑරුම් නලයකට දමා රූප සටහනේ ආකාරයට දාහකයකින් රත් කරනු ලැබේ. ඉන්පසුව නිරීක්ෂණය කරනු ලැබේ. හරි. ඊට පස්සේ යටින් ලියනවා මෙහෙම පුතේ වෙනම රූලකින් තරු ලකුණක් දාලා ලියන්න. අයිස් රත් කිරීමේදී ජලය
ජලය බවට පත්වන අතර තවදුරටත් රත් කරන විට ජලය වාෂ්ප බවටත් පත් වේ. දැන් පුතේ මෙන්න ice බලලා ලියන්න මේ විදිහට මේ ඉස්සෙල් බෝඩ් එකේ ලියන විදිහ බලා ගන්නවම ice ඊතලය මත රත් කිරීම ice රත් කිරීමේදී ජලය ඒක තවදුරටත් රත් කිරීම එක්ක හුමාලය එහෙම නැත්නම් ජල වාෂ්ප එහෙම නැත්නම් හුමාලය මේකකින් ඕන එකක් ලියන්න පුළුවන්. ඊට පස්සේ ලියනවා අවස්ථා තුන මේක යටින් පුතේ ඝන ද්‍රව වායු කියන අවස්ථා තුන තමයි මේ තියෙන්නේ. හරි. සටහන් දාගන්න පුතේ ඔය තුන සටහන් කරගන්න. හරි. යටින් මෙහෙම ලියන්න පුතේ. ජලය ඝන ද්‍රව සහ වායු යන භෞතික අවස්ථා තුනෙහිම
පවතින බව නිගමනය කළ හැක. නිගමනය කළ හැක. හරි අපි ඊළඟ කොටස යනවා භෞතික දැන් අපි කතා කරන්නේ ඝන ද්‍රව සහ වායු කියලා භෞතික අවස්ථා තුනක් තියෙනවා. මෙන්න මේ භෞතික අවස්ථාවල ජලය පවතිනවා. අපි දැන් බලමු භෞතික අවස්ථානුව ජලය වර්ග කිරීමත් ඒ එක් අවස්ථාවේදී ජලය පවතින ආකාරය. නැත්නම් අපිට ඒවට ගන්න පුළුවන් උදාහරණ. ඒකේ අපි කොහොමද අඳුනගන්නේ? අන්න ඒ කරුණු ටික අපි කතා කරමු. එහෙනම් උදේ ඊළඟ අනුමාත්‍රාවට යනවා. භෞතික අවස්ථාව අනුව ජලය වර්ග කිරීම. භෞතික අවස්ථාව අනුව ජලය වර්ග කිරීම. තොර ජලය පවතින ප්‍රධාන භෞතික අවස්ථා තුනයි. මේක පොතේ අවස්ථා තුන ඝන අවස්ථාව, ද්‍රව අවස්ථාව සහ වායු අවස්ථාව විදියට ප්‍රධාන අවස්ථා තුනක තියෙනවා ඝන, ද්‍රව සහ වායු. එතකොට මෙන්න මේ අවස්ථා තුන ගැන තමයි අපිට දැන් කතා කරන්න තියෙන්නේ. හරි. ඝන අවස්ථාවේදී සාමාන්‍යයෙන් අපිට ලංකාවේ ස්වාභාවික පරිසරයේදී ඝන අවස්ථාව දැක ගන්න ලැබෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඇතැම් අවස්ථාවලදී හිම කැටෙහිම වර්ෂාවක් නැති වෙන්න පුළුවන්. ඒ වුණාට අපිට සාමාන්‍ය අවස්ථාවකදී ඝන අවස්ථාවේ තියෙන ජලය ලංකාවේදී බලා ගන්න අමාරුයි සාමාන්‍ය තත්ත්වයන්දී. හැබැයි විශේෂිත තත්ත්වයන් නැත්නම් ශීතකරණයක් තුල නිර්මාණය කරපු අයිස් කැට නැත්නම් ඒ ශීතකරණය තුල තිබිච්ච ජලය අයිස් බවට පත් වීම නැත්නම් හිම බවට පත් වීම අපිට දකින්න පුළුවන්. එහෙම වුණා කියලා ස්වාභාවිකව දකින්න ලැබෙන්නේ නැහැ. කලාතුරකින් දකින්න පුළුවන්. හරි. අපි මේකට ගන්නවා පුතේ ඝන අවස්ථාවට අයිස් ගන්න පුළුවන් උදාහරණ විදියට. ඒ වගේම පුතේ හිම. මේ දෙකට අමතරව මේ දෙක නම් අහලා ඇති. ඔයාලා මෙන්න මේක එච්චර අහලා නැහැ. ග්ලැසියර්. මෙන්න අයිස්, හිම සහ ග්ලැසියර් කියන ඒවා ඝන අවස්ථාවේ පවතින ජලයට උදාහරණ විදියට අපිට ගන්න පුළුවන්. ඝන අවස්ථාවේ පවතින ජලයට උදාහරණ විදියට ගන්න පුළුවන් අයිස්, හිම සහ ග්ලැසියර් ඝන අවස්ථාව. මේ ඝන අවස්ථාවේ පවතින ජලය ගත්තට පස්සේ පුතේ මොකද? දැන් ලංකාවේ නැතුණාට ශීත කාලයේදී තියෙන නැතැම් රටවල් වල අන්න ඒ ශීත කාලය ආවට පස්සේ ඇතැම් රටවල ශීත කාලය ආවට පස්සේ මොනවද? අන්න ඒ කාලයේදී හිම විදියට තියෙන්නේ. ශීත කාලයේදී හිම තියෙන්නේ ශීත කාලයේදී. අන්න ශීත කාලයේදී හිම විදියට තියෙන්නේ මෙන්න මේ ඝන අවස්ථාවේ තියෙන ජලය. ඒ වගේම ග්ලැසියර් තියෙනවා ද්‍රවාසන්න ප්‍රදේශ. අන්න මොකද ද්‍රවාසන්න ප්‍රදේශ කියන්නේ? දැන් අපි ගත්තම පෘථුවිය සමස්ත පෘථුවියම ගත්තොත් මම ඒක අර මේ විදිහට උදාකාරව දක්වලා මෙන්න මේ මැදයෙන් දිනවද සමකය කියලා අපේ. අපි මැදයෙන් සමකය කියලා දාන්න පුළුවන් අපිට මෙහෙම. හරි. මේ විදිහට දාන්න පුළුවන් අපිට මේක තේරෙන්නේ පුතේ දෙන්නේ නැහැ හැරෙන්නේ. මැදයෙන් යන සමකය. සමකයට ආසන්නව තමයි අපි ඉන්නේ. ඊට පස්සේ මේ වගේ නිවර්තන කලාප ඉහළින්ම තියෙනවා උත්තර සහ දක්ෂිණ ද්‍රව. මේ විදිහට පෘථිවි වර්ග කරොත් මේ උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය ප්‍රදේශවල පුතේ ද්‍රවාසන්න ප්‍රදේශ. මේ ප්‍රදේශවල පවතින මිරිදිය ටික තියෙන්නේ මෙන්න මේ ග්ලැසියර් නැත්නම් අයිස් කුට්ටි විශාල අයිස් කුට්ටි බවට පත් වෙලා.
එහෙම නැත්නම් අපි ඒවට කියනවා පුතේ ග්ලැසියර කියලා. අයිස් කුට්ටි වගේ මේ ග්ලැසියර කියලා කියනවා. ඒක ද්‍රවාසන්න ප්‍රදේශවල ග්ලැසියර තියෙනවා. හිම සීත කාලයේදී ඇති වෙනවා ඇතැම් රටවල් වල. ඒතර භෞතික අවස්ථාව අනුව ජලය වර්ග කරාට පස්සේ ඒකෙදි පුතේ ඝන අවස්ථාවේ පවතින ජලය අපි ප්‍රධාන ආකාර තුනක් කිව්වා. අයිස්, හිම සහ ග්ලැසියර. හිම සාමාන්‍යයෙන් සීත කාලයේදී ඇතැම් රටවලට හිම පතනයන් සිදුවීම සිද්ධ වෙනවා. ඒ වගේම ද්‍රවාසන්න ප්‍රදේශවල ජලය මිදිලා පවතිනවා පුතේ ග්ලැසියර විදියට. එතකොට ඝන අවස්ථාවේ තමයි මේ විදියට මේ ශීත රටවල් වල හිම එහෙම පවතින්නේ. හරි. ද්‍රව අවස්ථාවේ ඇති ජලය තමයි පුතේ දැන් භෞතික අවස්ථාවේදී ද්‍රව අවස්ථාවේ ඇති ජලය තමයි පුතේ අපි සාමාන්‍ය ජලය කියලා කියන්නේ. අපි සාමාන්‍ය ඝන අවස්ථාවේ අයිස්තු ජලයේ ආකාරයක් තමයි. හැබැයි අපි ජලය කියලා කියන්නේ ද්‍රව අවස්ථාවට. අපි ව්‍යවහාර කරන්නේ නැත්නම් කියන්නේ ද්‍රව අවස්ථාවේ පවතින එක්කෙනාට තමයි අපි ජලය කියලා කියන්නේ. අපි ද්‍රව අවස්ථාවේ පවතින එක්කෙනාට තමයි ජලය කියලා පුතේ කියන්නේ. එහෙනම් ද්‍රව අවස්ථාවේ පවතින ජලයේ තියෙන තැන් අපි දන්නවනේ. ලිං තියෙනවා, ලිං වල තියෙනවා. පොකුණු වල තියෙනවා. ලිං, පොකුණු, වැව්, ජලාශ, ඇලවල්, ගංගා, සාගර, මුහුදු මේ වගේ දේවල් වල පුතේ මේ ද්‍රව අවස්ථාවේ පවතින ජලය තියෙනවා. අපි දැන් ඝන අවස්ථාව කතා කරානේ. ඝන අවස්ථාවෙන් පස්සේ අපි ආව ද්‍රව අවස්ථාවට. ද්‍රව අවස්ථාවේ පවතින ජලය තියෙන ස්ථාන තමයි අපි දැන් ඔය කතා කරේ. ලිං, පොකුණු, වැව් වගේ තැන්වල ලිං, පොකුණු, වැව් වැනි ස්ථානවල මේ ද්‍රව අවස්ථාවේ පවතින ජලය දක්නට ලැබෙනවා. මේක සාමාන්‍ය ජලය කියලා අපි හඳුන්වන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ ජලය කියලා කියන්නේ මෙන්න මේ දේවල්. සාමාන්‍ය ව්‍යවහාරයේ ජලය කියලා කියන්නේ පුතේ සාමාන්‍ය ව්‍යවහාරයේ ජලය කියලා කියන්නේ මේ දේ. හරි. එතකොට මේක තියෙනවා මොනවද? ලිං, පොකුණු, වැව්, සාගරය, ගංගා ආදී දක්නට ලැබෙනවා. ඒ දෙවෙනි එක. තුන්වෙනි අවස්ථාව වායු අවස්ථාව. වායු අවස්ථාව ගත්තන් පස්සේ පුතේ උදාහරණ අපිට ගන්න පුළුවන් මොනවද? ජල වාෂ්ප ගන්න පුළුවන්, හිමාලය ගන්න පුළුවන්. ඒක කවුරු හරි කියන්න පුළුවන් මේ දෙකම එකක් කියලා. ඔව්. දෙකේම තියෙන වාෂ්ප තමයි පුතේ. හැබැයි දැන් අපි යම්කිසි අර මේ දවස්වල කතා කරනවා කොවිඩ් රෝගී තත්ත්වයෙන් හින්දා හිමාලය අල්ලන්නේ. අපි රත් කරලා ද්‍රවයක් රත් කරලා රත් වුණාට පස්සේ වාෂ්ප වෙන ජල වාෂ්ප ටික අල්ලනවා. ඒකට අපි හිමාලය කියනවා. සාමාන්‍ය පරිසරයේ පුතේ ජල වාෂ්ප තියෙනවා. සාමාන්‍ය පරිසරයේ ජල වාෂ්ප තියෙනවා. අන්න ඒ සාමාන්‍ය තියෙන පරිසරයේ තැන්වල තියෙන ජලය රත් වෙලා ඉහළට ගිහිල්ලා වාෂ්ප තත්ත්වයට පත් වෙනවා. අන්න ඒවට අපිට කියන්න පුළුවන් වාෂ්ප කියලා. මේ වායු ගෝලයේ ජල වාෂ්ප තියෙනවා කියන එක අපිට හොයලා බලන්න ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. හරි. අපි මෙන්න මේ තුන කතා කරා. දැන් ආපහු එකපාරක් පුතාලට පැහැදිලි කරනවා. පැහැදිලි කරලා ඉවර වෙලා අපි ඊළඟ කොටසට යමු මේකේ ක්‍රියාකාරකමට. භෞතික අවස්ථාව අනුව ජලය වර්ගීකරණය කරාම පුතේ ප්‍රධාන භෞතික අවස්ථා තුනක් යටතේ ජලය වර්ගීකරණය කරනවා. ප්‍රධාන භෞතික අවස්ථා තුනක් යටතේ ජලය වර්ගීකරණය කරනවා. ඒ භෞතික අවස්ථා තුන තමයි මොනවද? ඝන, ද්‍රව සහ වායු කියන භෞතික අවස්ථා තුන. ඒ භෞතික අවස්ථා තුන තමයි පුතේ ඝන, ද්‍රව සහ වායු කියන භෞතික අවස්ථා තුන. මේකට අනුකූලව පුතේ ඝන අවස්ථාව ගත්තම අයිස්, හිම සහ ග්ලැසියර උදාහරණ වලට ගන්න පුළුවන්. සීත රටවල සීත කාලයේදී සීත කලාපයට ආයත රටවල් වල සීත කාලයේදී හිම පතනයන් සිද්ධ වෙනවා. ද්‍රවාසන්න ප්‍රදේශවල තියෙනවා ග්ලැසියර. ඊට පස්සේ අපි කතා කරා පුතේ ද්‍රව අවස්ථාවේ පවතින ජලය සාමාන්‍යයෙන් ජලය ලෙස හඳුන්වන්නේ මේවා. සාමාන්‍යයෙන් ජලය ලෙස හඳුන්වන්නේ මේ ද්‍රව අවස්ථාවේ පවතින ජලය. සාමාන්‍යයෙන්
ජලය කියලා හඳුන්වන්නේ මෙන්න මේ ද්‍රව අවස්ථාවේ පවතින ජලය. ද්‍රව අවස්ථාවේ පවතින ජලය ගත්තම ඒවා ලිං පොකුණු වැව් සාගර ගංගා ඇලදොල ආදී දක්නට ලැබුණා. ඊට පස්සේ අපි ගියා තුන්වෙනි අවස්ථාව වායු අවස්ථාවේ පවතින ජලය. වායු අවස්ථාවේ පවතින ඒවාට උදාහරණ විදිහට අපි පුතේ දෙකක් කිව්වා හිමාලය සහ ජල වාෂ්ප. මෙන්න පුතේ එනම් භෞතික අවස්ථාවන ජලය වර්ග කිරීම. ලියාගන්න මේ මාතෘකාව. භෞතික අවස්ථාව අණුව ජලය වර්ග කිරීම. මේ මාතෘකාව ලියාගන්න භෞතික අවස්ථාව අණුව ජලය වර්ග කිරීම. මේම ලියමු. ඝන ද්‍රව සහ ඝන ද්‍රව සහ ඝන ද්‍රව සහ ඝන ද්‍රව සහ වායු යන භෞතික අවස්ථාවල ඝන ද්‍රව සහ වායු යන භෞතික අවස්ථාවල ජලය පවතී. ඝන ද්‍රව සහ වායු යන භෞතික අවස්ථාවල ජලය පවතී. පළවෙනි තරු ලකුණ දාලා මෙහෙම ලියන්න පුතේ. පළවෙනි තරු ලකුණ ඝන අවස්ථාවේ පවතින ජලය ඝන අවස්ථාවේ පවතින ජලය ඝන අවස්ථාවේ පවතින ජලය. මේ සඳහා උදාහරණ ලෙස මේ සඳහා උදාහරණ ලෙස මේ සඳහා උදාහරණ ලෙස ice හිම සහ ග්ලැසියර දැක්විය හැකිය. දැක්විය හැකිය. ice
අයිස් නේ පුතේ ග්ලැසියර ග්ලැසියර ද්‍රවාසන්න ප්‍රදේශවල ග්ලැසියර ද්‍රවාසන්න ප්‍රදේශවල ඝන ලෙස පවතී. ශීත කාලයේදී හිම ලෙස පවතින්නේත් මෙම අවස්ථාවයි. ලියන්න දෙවැනි එක ද්‍රව අවස්ථාවේ පවතින ජලය. දෙවැනි එක ද්‍රව අවස්ථාවේ පවතින ජලය. ලිං පොකුණු සාගර ගංගා ආදියේ මෙම ජලය පවතී. සාමාන්‍ය ව්‍යවහාරයේ ජලය ලෙස හඳුන්වන්නේ මෙම අවස්ථාවයි. සාමාන්‍ය ව්‍යවහාරයේ ජලය ලෙස හඳුන්වන්නේ මෙම අවස්ථාවයි. සාමාන්‍ය ව්‍යවහාරයේ ජලය ලෙස හඳුන්වන්නේ මෙම අවස්ථාවයි.
හරි පුතේ අවසානයේ කියනවා වායු අවස්ථාවේ පවතින ජලය. වායු අවස්ථාවේ පවතින ජලය හිමාලය සහ ජල වාෂ්ප හිමාලය සහ ජල වාෂ්ප හිමාලය සහ ජල වාෂ්ප මේ සඳහා උදාහරණයි. හිමාලය සහ ජල වාෂ්ප මේ සඳහා උදාහරණයි. හරි. ඊළඟට පුතේ මම ඔයාලට ගෙදර වැඩක් දෙනවා මේක පැහැදිලි කරලා ඒකෙන්ද හරියට බලාගෙන ඉන්න. මෙහෙම. ඔයාලට මම මේ පැත්තකින් ලියන ටික ටිකක් බලන්න. ක්‍රියාකාරකම අවශ්‍ය ද්‍රව්‍ය රූප සටහන ක්‍රමය නිරීක්ෂණ නිගමනය. දැන් මම කියලා දෙනවා පුතේ ක්‍රියාකාරකමක්. ඒක මෙන්න මේ කොටස් 6ට අදාළව මෙන්න මේ කොටස් 6ට අදාළව ලියනවා. ක්‍රියාකාරකම අවශ්‍ය ද්‍රව්‍ය රූප සටහන ක්‍රමය නිරීක්ෂණ සහ නිගමනය. ඒක ගෙදරදී කරන්න තියෙන්නේ. මම කියලා දෙන්නම් මෙහෙමයි. අපි මුලින්ම මේ ක්‍රියාකාරකමේදී කරන්නේ පුතේ වායු ගෝලයේ ජල වාෂ්ප අන්තර්ගත වෙනවද කියන එක හොයලා බලන්න. මේකට අපිට අවශ්‍ය වෙනවා බීකරයක් නැත්නම් වීදුරුවක් ගන්න පුළුවන්. අයිස් කැට ජලය කාඩ්බෝඩ් කැබැල්ලක්. වීදුරුවක් ගන්න පුළුවන් අයිස් කැට ජලය සහ කාඩ්බෝඩ් කැබැල්ලක්. ඔයාලට මේක ගෙදරදී කරලා බලන්න පුළුවන් ක්‍රියාකාරකමක්. මෙන්න. අපි වීදුරුව අරගෙන පුතේ මෙන්න වීදුරුව ගත්තා. වීදුරුවට දානවා අයිස් කැට. වීදුරුවට දානවා අයිස් කැට ටිකක්. ඊට පස්සේ පුතේ අයිස් කැට ටිකක් දාලා මොකද? අයිස් කැට ටිකක් දාලා අපිට බලන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම මම ඇටෝම් දෙකක් එකපාර හදනවා. මෙන්න මෙහෙම. මේකේ අවස්ථා දෙකකදී හදන්න කියලා මම මෙහෙම කරනවා. මම වීදුරුවක් ගත්තා. ඒ වීදුරුවට දානවා පුතේ ජලය භාගයක් වෙන්න. භාගයක් වෙන ජලය දාලා උඩින් කාඩ්බෝඩ් කෑල්ලකින් මෙහෙම වහනවා. උඩින් කාඩ්බෝඩ් කෑල්ලකින් වහුවම ඔය මේ ටිකට එන්නේ නැහැ. මම මේ ටික වැටුණා. වැටුවා. හරි. ඔන්නම වැහිලා තියෙන්නේ දැන්. හරි. ඊට පස්සේ මේකේ පිටත පෘෂ්ඨය නිරීක්ෂණය කරා. වීදුරුවක් ගත්තා. වීදුරුවට ජලය දැම්මා. ජලය දාලා පිටත ටික වෙලාවකින් පිටත පෘෂ්ඨය නිරීක්ෂණය කරා. ඊට පස්සේ ආපහු අපි වීදුරුවක් ගන්නවා. ඒ වීදුරුව අරගෙන පුතේ මොකද්ද කරන්නේ? අයිස් කැට කිහිපයක් එකතු කරනවා. මේ වීදුරුවේ දැන් වතුර තිබුණානේ. ඒ වතුර ටිකටම තව අයිස් කැට ටික. අයිස් කැට දැම්මම ජලය මත පාවෙනවා පුතේ අයිස් කැට ටික. ඔන්න අයිස් කැට ටික ජලය මත පාවුණා. අයිස් කැට ටික ජලය මත පාවෙනවා. අයිස් කැට ටික ජලය මත පාවෙනවා. අයිස් කැට ටික ජලය මත පාවුණා. මං ඊට පස්සේ පුතේ මේක හරි ඉස්සෙල්ලා ආකාරයටම කාඩ්බෝඩ් කැබැල්ලකින් වහනවා. ඉස්සෙල්ලා විදිහට මොන කාඩ්බෝඩ් කැබැල්ලකින් වැහුවා. ඉස්සෙල්ලා ආකාරයටම කාඩ්බෝඩ් කැබැල්ලකින් වැහුවා. වහලා ඉවර වෙලා ටික වෙලාවකින් මේකේ පිටත පෘෂ්ඨය නිරීක්ෂණය කරා. ඔන්න අපි ක්‍රියාකාරකම කිව්වා වායු ගෝලයේ ජල වාෂ්ප තිබේදයි හඳුනා ගැනීම. ක්‍රියාකාරකම වායු ගෝලයේ ජල වාෂ්ප තිබේදයි හඳුනා ගැනීම. අවශ්‍ය ද්‍රව්‍ය වීදුරුව ඕන වුණා, ජලය ඕන වුණා, අයිස් ඕන වුණා, කාඩ්බෝඩ් කැබැල්ලක් අවශ්‍ය වුණා. රූප සටහන. මොකද්ද රූප සටහන? මෙන්න නේද මේ රූප සටහන අවස්ථා දෙකම අපිට අඳින්න පුළුවන්. ඊට පස්සේ ක්‍රමය. මොකද මුලින්ම වීදුරුවක් ගත්තා. වීදුරුවෙන් අඩක් ජලය දැම්මා. උඩින් කාඩ්බෝඩ් කැල්ලක් තියුවා. පිටත පෘෂ්ඨය නිරීක්ෂණය කරා. අපි ටික වෙලාවක් බැලුවා. ඊට පස්සේ ආපහු ඒකේතර පිටත පෘෂ්ඨයේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. ආපහු පුතේ ඒ වීදුරුවටම අයිස් කැට කිහිපයක් දාලා නැවත කාඩ්බෝඩ් කෑල්ලෙන් වැහුවා. ඒකටම අයිස් කැට කිහිපයක් දැම්මා. නැවත කාඩ්බෝඩ් කෑල්ලෙන් වැහුවා. අන්න නැවත කාඩ්බෝඩ් කෑල්ලෙන් වහලා ඉවර වෙලා නිරීක්ෂණය කරා. එතකොට පුතේ අපිට දකින්න පුළුවන්
එතකොට අපිට දකින්න පුළුවන් පුතේ මොකද්ද? අපිට දකින්න පුළුවන් මෙන්න මේකේ පිටත පෘෂ්ඨයේ ජල වාෂ්ප බැඳිලා තියෙනවා දකින්න පුළුවන්. අර ඔයාලා දැකලා තියෙනවනේ ඔයාලා වහින වෙලාවක බස් එකක එහෙම යනකොට බස් එකේ වීදුරු වල එහෙම ජල වාෂ්ප බැඳෙනවා. ඔයාලා වාහනයක් ඇතුළේ යනවා නම් පුතේ වහින වෙලාවකදී වාහනේ වීදුරු වල ජල වාෂ්ප එහෙම බැඳෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. එහෙනම් අන්න එහෙම ජල වාෂ්ප බැඳෙනවා නම් අන්න ඒ විදියට ජල වාෂ්ප බැඳෙනවා නම් පුතේ මොකද්ද වෙන්නේ? අපිට කියන්න පුළුවන් ඒක කොහෙන් හරි දැන් මේ වීදුරු ඇතුලෙන් ඉඳලා එළියට පැනපු ජල වාෂ්ප ටිකක් නෙමෙයිනේ. ඇයි? කවුරු හරි ඒක කියන්න පුළුවන්. ඉතින් අපි ඔන්න කාඩ්බෝඩ් එකකින් ගහුවා. එතකොට ඒක හරහා ආවේ නැහැ කියලා කියමුකෝ. එහෙනම් ආවේ ජල වාෂ්ප කොහෙන්ද පුතේ? බාහිර පෘෂ්ඨයේ. ආවේ වායු ගෝලයෙන්. ඔයාලට මේකම ඕනේ නැහැ. ඔයාලා කඩේ සිසිල් බීම බෝතලයක් අරගෙන පැත්තකින් තියලා තියන්නකෝ බලන්න. නැත්නම් ගෙදර තියෙන කූල් කරපු වතුර බෝතලයක් නැත්නම් ෆ්‍රිජ් එකේ තිබිච්ච වතුර බෝතලයක් අරගෙන ඒක පැත්තකින් තියලා තියන එළියේ. ටික වෙලාවකින් බලන්න පුළුවන් පුතේ ඒතර වතුර තියෙනවා. ඇයි වතුර තියෙන්නේ? වටේට වතුර තියෙනවා. වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප එකතු වෙනවා බෝතලයේ වටේ ඝනීභවණය වෙලා ද්‍රව හැදෙනවා. ඕක දිගින් දිගටම වෙලා වටේ ජලය හැදෙනවා. එහෙනම් මේ ක්‍රියාකාරකමේ කරපු දේ මොකද්ද? අපි ගත්ත වීදුරුවට දැම්ම ජලය. වීදුරුවට දැම්ම ජලය. ජලය දැම්ම උඩින් වැහුවා කාඩ්බෝඩ් කෑල්ලකින්. ගැටලුවක් වුණේ නැහැ. නිරීක්ෂණය කරා මුකුත් වෙනසක් වුණේ නැහැ. ඒ වීදුරුවටම දැම්ම පුතේ අයිස් කැට කිහිපයක්. දාලා කාඩ්බෝඩ් කැබැල්ලකින් වැහුවා. අන්න අයිස් කැට කිහිපයක් දාලා කාඩ්බෝඩ් කැබැල්ලකින් වැහුවම මොනවද උනේ? පිටත පෘෂ්ඨයේ පුතේ වාෂ්ප තැන්පත් වීමක් අපිට දකින්න පුළුවන්. නැත්තම් වායු ගෝලයේ තිබිච්ච ජල වාෂ්ප මේකේ ඝනීභවණය වීමක් දකින්න පුළුවන් වුණා. අන්න ඒක තමයි නිරීක්ෂණය. එතකොට නිගමනය කරනවා වායු ගෝලයේ ජල වාෂ්ප ඇති බව නිගමනය කරන්න පුළුවන්. අපිට මේකෙන් පුතේ නිගමනය කරන්න පුළුවන්. හරි එහෙනම් මේ ක්‍රියාකාරකම් පුතේ මෙතනින් අවසන් වෙනවා. ඔයාලා මේක ගෙදරදී මෙන්න මේ අනුපිළිවෙල යටතේ සිදු කරන්න වෙනවා. ක්‍රියාකාරකම අවශ්‍ය ද්‍රව්‍ය රූප සටහන ක්‍රමය නිරීක්ෂණ සහ නිගමන කියන ක්‍රියාවලිය යටතේ ඔයාලට මේක දක්වන්න වෙනවා. පැහැදිලිනේ? හරි. ඔන්නෝක තමයි පුතේ අද දවසට අපි කතා කරපු ටික. ඒකට ඔන්නෝක තමයි ඔයාලට තියෙන ගෙදර වැඩේ. අපි පොඩි කොටසක් අද දවස් කරා පුතේ. අන්නේ කොටසට අදාළව අපි ක්‍රියාකාරකමක් අවසානට දුන්නා. මේක ඔයාලා මෙන්න මේ කොටස ඔයාලා ගෙදරදී කරන්න. අපි දැන් ක්ලාස් එක නවත්තනවා පුතේ මෙතනේ. ආපහු අපි ලබන සතියේ හම්බෙමු. සියලු දෙනාටම පුතේ සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.